මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන් සබ්බ දානං ධම්ම දානං ජිනාතේ. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානයයි. අදත් බොදු නුවන්ගේ හදවතේ නාලිකාවේ මෙත් සදහම් විකාශයේ මෙත් බුද්ධාභිවන්දනා අතිඋතුම් දායකත්ව සද්ධර්ම දේශන මාලාවේ තවත් පින්වන්ත සද්ධර්ම දේශනාවක් සමගිනුයි ඔබ අප මෙලෙසින් එක් හාසු වන්නේ. අද දිනේදීත් අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන සද්ධර්ම දේශනයට වැඩමවා වදාළේ අවසරයි සිහිපත් කරන්නට දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය රාජකීය පඬිත දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසේකර අපගේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පාදාභිවන්දනීය නමස්කාර පූරකව සද්ධර්ම දේශනයට පිළිගනු ලබනවා. ඒ වගේම අද මේ සද්ධර්ම දේශනාවේ බැතිබර දායකත්වයේ ගැන කටයුතු කරනු ලබන්නේ මනීෂා ගුණසේකර සහ ශාමිලා ගුණසේකර දියණියන් ඇතුළු ඒ පවුලේ සුපින්වතුන් විසින්. ඔවුන්ගේ අරමුණු ලෙස මුදුන්පත් කොටගෙන තිබෙන්නේ ජන්මදිනයේ සමරන ශාන්ති ලලිතා ගුණසේකර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම, පරලොව සැපත් ජෝර්ජ් සමරසිංහ ගුණසේකර පියාණන්ටත් උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පින්පෙත් අනුමෝදන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම භව ගමන සුගතිගාමී වී අවසානයේ අමා මහ නිවන් සැපත හිමි වේවා කියා ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම පවුලේ සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයකට ආශිර්වාද අතර උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ පින්කමේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම සියලුම මළගිය ඥාතීන්ටත් මේ පින් කුසලයන් හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කර සිටිනවා. තවද මෙම ධර්ම දානයේ සඳහා උපකාර කළ සියලුම දෙනාටත් සියලු ලෝකවාසීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් මේ කුසලයන්ගේ පුන් බලයෙන් මේ කුසලයන්ගේ පින් බලයෙන් උතුම් වූ නිවන් අවබෝධයේ පිණිසම මේ ධර්ම දානයේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් චිරජීවනයත් සැලසේවා කියා ප්‍රාර්ථනා කරනවා. උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිසම මේ කුසලානි ධර්මයන් හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ ශ්‍රද්ධාවන්ත පින්වතුන්ගේ අරමුණු ප්‍රාර්ථනයන් ඒකාන්තයෙන්ම සඵල වේවා. සාදු සාදු සාදු. අද දින සද්ධර්ම දේශනයට වැඩමවා වදාළ අපගේ ගෞරවනීය පින්වන්ත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට පාදාභිවන්දනීය නමස්කාර පූරකව සද්ධර්ම දේශනයට ආරාධනය කර සිටිනවා. අවසරයි අප පින්වත් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශනයේ ඔස්සේ ලංකා වාසී සදහැවතුන්ට පමණක් නෙවෙයි, සමස්ත ලෝකවාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකි වන පරිදි අද මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ මනීෂා ගුණසේකර සහ ශාමිලා ගුණසේකර දියණිවරුන් වෙසිනොයි. මේ පින්වතුන්ගේ බලාපොරොත්තුව තමයි අද දිනට උපන්දිනය සමරන ශාන්ති ලලිතා ගුණසේකර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. පරලෝසපත් ජෝර්ජ් ඔසකා සමරසිංහ ගුණසේකර පියාණන්ට මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන පින් බලෙන් එතුමාගේ භව ගමන සැපවත් වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවා කියන මේ උතුම් ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. අම්මට සෙත් ප්‍රාර්ථනා කරන ගමන් අභව ප්‍රාප්ත පියතුමාට පුණ්‍යානුමෝදනා කරලා එතුමාගේ භව ගමන සාර්ථක වෙන්න කියලා මේ දියණිවරුන් දෙදෙනා ප්‍රාර්ථනා කරනවා. පවුලේ සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරන අතර උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලුම මළගිය ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේවා. ධර්ම දානය සඳහා උපකාර කළ සියලු දෙනාටත් සියලු ලෝකවාසීන්ටත් නිදුක් නිරෝගී සුවය සැලසේවා. උතුම් නිවනම සාක්ෂාත් වේවා. මෙවැනි අරමුණු පරමාර්ථයන් තියාගෙන තමයි අද දවසේ මේ උතුම් මාහැඟි ධර්ම දානමය පින්කමට දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ නිසා පින්නතුනි, අපි මේ ආශිර්වාද කිරීම, මියගිය අයට පුණ්‍යානුමෝදනා කිරීම ධර්ම දේශනාව අවසානයේදී සිද්ධ කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. පින්වතුනි, බණ පදයක් ශ්‍රවණය කිරීම තමයි අපට දහම් දැනුම, ධර්මඥානය, ධර්මාවබෝධය ලබන්න තියෙන එකම මඟ. බණ පදයක් අහන්න පුරුදු වුණොත් එයින් වෙන ශාන්තිය මේ මෙතකේ කියලා සීමා කරන්න බෑ. අපි හිතමු මේ බණ පදේ කලින් අහපු එකක්. කලින් අහපු බණ පදයක් තමයි නැවත අහන්නේ. පින්නතුනි, එහෙම අහනකොට
අර දන්නා දහම් දැනුම හොඳින් මනසේ ස්ථාපිත වෙනවා. ඇදතෙන් තිබුණා නම් ඍජු වෙනවා. වැරදි තැන් තිබුණා නම් ඒවා නිවැරදි කරගන්න පුළුවන් වෙනවා. සැකතෙන් තිබුණා නම් සැක දුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ සියල්ල ලැබෙන්නේ බණ අහනකොට. පින්නතුනි අපේ මනස හැම වෙලාවෙම එකම විදියට එකම අරමුණක තියෙන්නේ නැහැ. ඇයිද හේතුව? අපි හැම වෙලාවෙම ඇස කන නාසාදී ඉඳුරන්ගෙන් රූප ශබ්ද ගන්ධ ආදී පංචකාම සම්පත් ග්‍රහණය කරගන්නවා. ඒ නිසා අපට එකම අරමුණේ හිත තියාගන්න බෑ. විවිධ සිතුවිලි සිතට එනවා. සිතුවිල්ලක් ඇති වෙනව, පවතිනව, නැති වෙනව. උත්පාද තිති භංග. ඒක නැති වෙනකොටම තව එකක් ඇති වෙනවා. ගඟක් ගලනවා වාගේ සිතට සිතුවිලි ගලාගෙන එනවා පින්නතුනේ. එක මොහොතක් නෑ එක අරමුණක. ඊටත් වඩා පින්නතුනේ ලාභ යසයස නිന്ദා ප්‍රශංසා සැප දුක් වලට අපි මේ අෂ්ටලෝක ධර්මයට නිතර මුහුණ දෙනවා. මොකද වෙන්නේ? මේවට මුහුණ දෙනකොට අපිට ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් ආවොත් අපට සිද්ධ වෙන්නේ හිතේ සතුටක් ඇති කරගන්න. අපි ඒ වෙලාවට සතුට වෙනවා, ආඩම්බර වෙනවා, උද්දාමයටපත් වෙනවා. හැබැයි පින්නතුනි දුකක්, කනගාටුවක්, නිന്ദාවක්, අපහාසයක් අපට ආවහම අපට අලාභයක් වුණාම අපි මානසික වැද වැටෙනවා. මනස වික්ෂිප්ත වෙනවා. මනස නොසන්සුන් වෙනවා. දුක් වෙනවා, කනගාටු වෙනවා, කලකිරෙනවා. සමහර විට ජීවිතෙත් එපා වෙන අවස්ථා ඇති වෙලා ඇති. මෙවන් අවස්ථාවකදී පින්නතුනේ හිතට සහනය සංසිඳීම ළඟා කරගන්න පිහිට වෙන එකම ඖෂධය බණපදයක් පමණයි. අපට විවිධ ප්‍රශ්න ඇති වෙනවා ජීවිතේ. සමහර ඒවා මුදල් තිබුණොත් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. සමහර ඒවා දේශපාලන සම්බන්ධ නිසා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. සමහර ඒවා යම් බලගත් පුද්ගලයන් නිසා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. සමහර ඒවා තමන් ළඟ තියෙන දැනුම, උගත්කම නිසා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. පින්නතුනි සමහර ප්‍රශ්න තින ඔය එකකින්වත් විසඳ ගන්න බෑ. අන්න ඒ වගේ ප්‍රශ්න ආවහම අන්න එතෙන්දී අපි ප්‍රශ්නේ විසඳ ගන්න ධර්මය අවශ්‍යයි. ඒ නිසා සමහර ප්‍රශ්න තියෙනවා ඒවා විසඳා ගන්න පුළුවන් වෙන්නේ ධර්මයෙන්ම පමණයි පින්නතුනේ. අන්න ඒක තේරුම් ගන්න ඕන අපි. පින්නතුනේ ඔබෙත් මගේ ජීවිතේ අංග සම්පූර්ණයි කියලා කියන්න බෑ. අපි ප්‍රත්‍යඥ අයනේ. ඒ නිසා අපේ ජීවිතේ යම් දුර්වල අඩුපාඩුකම් ඕන තරම් තියෙනවා. ඒ දුර්වල අඩුපාඩුකම් මග හරවාගෙන මෙලොව වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්න පරලොව ආයති භවය සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න පින්නතුනි අපට ඕඩ වෙන්නේ බණපදයක්. කෙනෙක් වැරදි දෘෂ්ටියක මිත්‍යා දෘෂ්ටියක ඉන්නවනම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අත් මිදලා
සම්‍යක් දෘෂ්ටියට ප්‍රවිෂ්ඨ වෙන්න පිහිට ලබා ගන්න ඕන බණපදයකින්. මේ සියල්ලටම වඩා අපි අනවරාග්ද සංසාරේ සැරිසරන අය ඒ සසර ඉපදමින් මැරමින් යන ගමන නතර කරලා හිතට සුවයත් සංසාර ගමනට නැවැත්මක් ඇති කරගෙන අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගන්න ධර්මය අත්‍යවශ්‍යයි. මේ ලෝකේ කාටවත් පින්නතුනේ බණපදයක් අහන්න නැතුව නිවන් දකින්න බෑ. ඒ නිසා නිර්වාණය සාක්ෂාත් කරගන්න බණපදයක් අත්‍යවශ්‍යයි. එහෙනම් ධර්මය තමයි අපට පිහිටවන එකම ඖෂධය පින්නතුනේ. පින්නතුනේ අපි දන්නවා නිර්වාණය සාක්ෂාත් කරන්න යන ගමනේදී අපට ඕන වෙනවා හිත සකස් කරගන්න එක. හිත සකස් කරගන්න බැරි නම් නිවන් දකින්න බෑ. එතකොට හිත සකස් කරගන්න තියෙන ප්‍රබල දෙයක් තමයි භාවනාව. භාවනා නොකර නිවන් දකින්න බෑ. භාවනාව අවශ්‍යමයි. සමහරු කියනවා එහෙම කියන්න බෑනේ හාමුදුරනේ. ඕනතරම් භාවනා නොකර බණ අහලා නිවන් දකින්නේ. ඔව් දැන් මමත් කිව්වනේ බණ පදයක් අහන්න නැතුව නිවන් දකින්න බෑ කියලා. ඇත්ත. පින්නතුනි ඒ බණ පදයේ තුලම තමයි භාවනාව තියෙන්නේ. දැන් බලන්න උපතිස්ස තරුණයා අස්සජි මහරහතන් වහන්සේගෙන් ධර්මයේ විමසුවා. අස්සජි මහරහතන් වහන්සේ ගාතාවක් දේශනා කළා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ. තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. මේක දේශනා කළා. මේ ගාථා රත්නෙහි පේලි දෙකක් කියද්දිම උපතිස්ස තරුණයා සෝවාන් වුණා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන පළමු සංයෝජන තුන නැති කළා. එතකොට කෙනෙකුට හිතෙයි ඒක භාවනාවක් වුණාද? බණ ඇහුවා විතරයි නේද? පින්නතුනි සත්‍ය පිපාසාවෙන් සත්‍ය හොයා ගිය තරුණයන් දෙන්නෙක් තමයි උපතිස්ස කෝලිත. එකමග ගිහිල්ලා සත්‍ය හොයාගන්න බැරි නිසා තමයි මාර්ග දෙකක ගියේ. එක්කෙනෙක් සත්‍ය හොයාගත්තොත් අනිත් එක්කෙනාට දන්වන පොරොන්දුව මත. ඒ අතර තමයි උපතිස්ස තරුණයාට අස්සජි මහරහතන් වහන්සේ මුණ ගැහෙන්නේ. විවිධ පරිේෂණ කළ විවිධ ගුරුවරු ළඟ ඉගෙනගෙන යම් අවබෝධයක් තියෙන දෙන්නේ. සංසාරේ පාරමිතා පුරාගෙන එන දෙන්නේ. මේ උපතිස්ස තරුණය තමයි සරියුත් මහරහතන් වහන්සේ බවට පත් වෙන්නේ. උන්වහන්සේ ධර්ම සේනාපති වෙනවා. ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවක ඉතිරි කොටස දේශනා කරන්න තරම් සරියුත් මහරහතන් වහන්සේ සුදුසුකම් ලැබුවා. ධර්ම ඥානයෙන් ඉහළටම ගියා. ඒ නිසා ධර්ම සේනාපති තනතුර ලැබුණා. මහා උගත්කමක්
ලොකු නුවණක් තිබුණා. ඒ නිසා තමයි ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබුවේ. එහෙනම් මෙතන තියෙනවා සංසාරේ පුරුදු කරපු විශේෂ සුසුකම් රාශියක්. ඒ නිසා අස්සජි මහරහතන් වහන්සේ මේ ගාථාව ආරම්භ කරනකොට සිත එකඟ වෙලා ඒ ඔස්සේ සිත වර්ධනය වෙලා සිත දියුණු වෙලා ප්‍රඥාව ලැබිලා ඉවරයි. ඒකට නිමේෂයයි යන්නේ. අපි ඕන කෙනෙකුට එහෙමයි පින්නතුනේ. ජීවිතේ වෙනසක් වෙන්න එක සිද්ධියයි ඕන. බොහෝ අයගේ ජීවිත වෙනස් වෙලා තියෙන්නේ මහා කාලාන්තරයක් තිස්සේ කරපු දේවල් වල ප්‍රතිඵලය නෙවෙයි. ඒ වෙලෙට සිද්ධ වෙන ඊටම සුළු සිද්ධියකින් ජීවිතේ වෙනස් වෙනවා. ඒ නිසා සෝවාන් වෙනවා කියන එකත් නිමේෂයකින් සිද්ධ වෙන දෙයක්. ඒකට හැබැයි කාලාන්තරයක් අවශ්‍ය කරන ಗುಣධර්ම පුරන්න ඕන. එහෙනම් උපතිස්ස තරුණයා මේ බණ අහද්දිම භාවනාවත් සිද්ධ කළ අවසන්. ඒක තමයි තේරුම් ගන්න ඕන. දැන් දාරුචීරිය බලන්න. දාරුචීරිය රහත් වෙලයි කියලා වැරදි අවබෝධයක හිටි කෙනෙක් නේ. සංසාරේ පරණ මිතුරෙක් ඇවිල්ලා දේවත්වයේ ලබාගත් මිතුරෙක් ඇවිල්ලා ඔහුට ප්‍රකාශ කරනවා ඔබ ඉන්නේ මිත්‍යාවක. ඔබ රහත් නෑ. අන්න රහතන් වහන්සේ ඉන්නෝ සවැත් නුවර ජේතවනාරාම. අන්න එහෙ යන්න. මමත් උදව් කරන්නම් ඉක්මනට යන්න. නැත්තම් සෑහෙන දුරක්නේ. දවසකින් දෙකකින් මේ දුර ගෙවන්න බෑ. නමුත් දෙවියෝ පිහිටවුණු නිසා බොහොම වේගෙන් ආවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. බුදුහාමුදුරුවෝ පන්සලේ නෑ ඒ වෙලාවේ. භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළා. හාමුදුරුවන්ගෙන් ඇහුවා කෝ තථාගතයන් වහන්සේ. උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩලා කොහෙටද වැඩම කළේ? ඇතුළු නුවර. දාරුචීරිය වේගෙන් දුවගෙන ගියා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. ස්වාමීනි මට බණපදයක් කියන්න කියලා ආරාධනා කළා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ මතක් කළේ දැන් බණ කියන වෙලාව නෙවෙයි. දැන් පිණ්ඩපාත යන වෙලාව. අනේ ස්වාමීනි එහෙම කියන්න එපා. මට බණපදයක් කියන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බණපදයක් දේශනා කළා. එක බණපදයක්. යමක් දැක්කොත් දැක්කා විතරයි කියලා හිතන්න. යමක් ඇසුනොත් ඇසුනා විතරයි කියලා හිතන්න. මේක භාවනා කමටහනක් කරගත්ත දාරුචීරිය මේ ගැනම හිතලා බවුන් වඩා නිමේෂයකින් රහත් වුණා. බලන්න පින්නතුනි බණපදයම තමයි භාවනාව උනේ. එහෙනම් භාවනා නොකර නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. අපිට කළ හැකි භාවනා දෙකක් තියෙනවා. වර්ග දෙකක්. එකක් සමත භාවනාව අනික විදර්ශනාංගවත් විපස්සනා භාවනාව. මේ සමත භාවනාව ගත්තාම සමත භාවනාවේ තියෙන ඕනතරම් කොටස්. කර්මස්ථාන තියෙනවා 40ක්. සම 40 කර්මස්ථාන. දස කසින දස අසුප දස අනුස්සති ආහාරේ පටික්කුල සංඥා චතුධාතු වවත්තාන ආදී වශයෙන් කර්මස්ථාන භාවනා අරමුණු 40ක්. එයින් එකක් තියෙනවා ඒ තමයි මෛත්‍රී භාවනාව. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මෛත්‍රී භාවනාව. කෙනෙක් භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන්න මූලික වශයෙන් දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා. ඒ කරුණු අතරේ තියෙනවා එකක් තමයි භාවනා කරන්න තැනක් හදා ගන්න ඕන. දෙක භාවනාවට ඉරියව්වක් ඕන. තුන භාවනා කරන්න නම් ඒකට සුදුසු පරිසරයක් ඕන. භාවනා කරන්න නම් හිත එකඟ කරගන්න ඕන.
භාවනා කරන්න නම් අරමුණක් ගන්න ඕන. ඒතර ඔය මූලික කරුණු ටික අපිට අවශ්‍යයි. ඉස්සෙල්ලම තැනක් ඕන. දැන් ස්වාමීන් වහන්සේලාට නම් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා අරණ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ආරණ්‍ය සේනාසනයකට යන්න. රුක් මුලක ඉඳගෙන භාවනා කරන්න. ශුඤ්ඤාගාරගතෝවා ජන ශූන්‍ය ස්ථානයකට යන්න. ඒක තමයි හොඳම දේ භාවනා කරන්න. දැන් පින්නතුනි ඔබ කුටුම්බ රක්ෂණයේ නිරත ලෞකික ජීවිතයක් ගත කරන ගෙදර කාර්ය බහුලව ඉන්න දරුමල්ලෝ ඉන්න අය. ඔය සේරම දාලා වනගත වෙන්න ඔබට බෑනේ. එහෙනම් ඔබට අරණ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කරන්න බෑ. එහෙනම් ඔබට ස්ථානයක් තෝරා ගන්නකොට ඔබේ නිවසම තමයි තෝරා ගන්න වෙන්නේ. වත්ත පිටිය ලොකුවට තියෙනවා නම් වත්තේ තැනක් හදාගන්න පුළුවන්. එහෙම නැත්තම් වත්තකුත් නැත්තම් ගේ විතර නම් තියෙන්නේ. ඒත් පින්නතුනි පුළුවන්. දවල් දවසේ ඔබ කාර්ය බහුලයි. ඔබ වැඩට යනවා. ගෙදර පිරිසිදු කරනවා. උයනවා පිහනවා. දරුවන්ගේ වැඩ කරනවා. දරුවෝ පන්ති එක් කරගෙන යනවා. පාසලට එක් කරගෙන යනවා. උපකාරක පන්ති වලට එක් කරගෙන යනවා. කොහොම හරි දරුවා උගන්වන්න. කාර්ය බහුලයි. එහෙත් ඔබට භාවනා කරන්න අවශ්‍යයි කියලා දැනුණොත් ඒ අවශ්‍යතාව තියෙන්න ඕනේ නැත්තම් බෑ. දැනුණොත් පෙන්නතුනේ ඔබට දවල් දවසේ මේක කරන්න බෑ. එහෙනම් ඔබ මේකට යොදා ගන්න ඕන ඔබේ වැඩ අවසන් වෙලා නිදාගෙන සාමාන්‍ය දිනදා ඔබ නැගිටින්නේ උදේ 5ට නම් භාවනා කරන දවසට ඔබට පුළුවන් නැගිටින්න උදේ 4:30ට 4:00මාරට 4:00මාරට නැගිටලා ගෙදරම මේ ස්ථානය හදා ගන්නවා. ඒ කියන්නේ විශේෂ කොට්ට මෙට්ට දාලා හදා ගන්නවද නැහැ. මෙතන ඔබ විනාඩි 15ක් අරගෙන උදේ 4:00මාර ඉඳලා 4:45 වෙනකන් ගෙදර තියෙන බුද්ධ ප්‍රතිමා විස්සරහ පහනක් දැල්වලා පැන් වීදුරුවක් තියලා වන්දනා කරලා එතනින් තමයි පටන් ගන්න ඕන. මූණකට හොදගෙන ඔබට පුළුවන් ඔය වෙලාවේ ලෑස්ති වෙන්න. ඊට පස්සේ එතනම මේකට දැන් ඔන්න තැන හරිනේ. වෙලාවත් හරිනේ. දැන් 4:45ට භාවනාව පටන් ගත්තොත් 5යි කාල වෙනකම් පැය භාගයක් කරන්න පුළුවන්. හොඳටම ඇති. මුල් කාලේ හොඳටම ඇති. පස්සේ දීර්ඝ කරගමු. එහෙම බැරනොත් විනාඩි 15ක් හරි. පැය භාගයක් අමාරු නම්. දැන් මෙතන දැන් දවල් කාලේ නම් දරුවෝ කෑ ගහනවා. දරුවන්ගේ වැඩ අරක දෙන්න අම්මේ මේක දෙන්න තාත්තේ කී ඇවිල්ලා. ඒ නිසා දවල් කාලේ මේක කරන්න බැරි වුණා. රාත්‍රී කාලේ මේ වෙලාවේ දරුවෝ නිදි. පරිසරයේ ශබ්ද නැහැ. කොහෙන්වත් කෑකෝ ගහිල්ලක් ඇහෙන්නේ නැහැ. ඒ නිසා ඔබට පුළුවන් අන්න පින්නතුනේ අන්නේ වෙලාව භාවනාවට යොදා ගන්න. අවශ්‍යතාවය තියෙනවා නම් පින්නතුනේ ඒකට අවශ්‍ය කරන පරිසරය අපිට සකස් වෙනවා. අවශ්‍යතාවය ඕන. තැන හරි ඉරියව්ව. මෛත්‍රී භාවනාව කරන්න විශේෂ ඉරියව්වක් අවශ්‍ය නැහැ. ඔබට බිම ඉඳගෙනත් පුළුවන්, පුටුවක ඉඳගෙනත් පුළුවන්, ඇඳ එක වාඩි වෙලත් පුළුවන්.
හාන්සි පුටුවක වාඩි වෙලත් පුළුවන්. ඇවිදත් පුළුවන් මෛත්‍රී කරන්න. ඒ නිසා විශේෂ ඉරියව්වක් අවශ්‍ය වන්නේ නැහැ. ඔන්න ඒකත් හරි. ඒකටත් කරදරයක් නැහැ. ඊළඟට තැනත් හරි ඉරියව්වත් හරි. දැන් ඔන්න අපි හිතමු ඔබ ඉඳගත්තා. ඉඳගෙන ඇස් දෙක වහගන්න. මොකද බාහිර ලෝකේ පේනකොට අරමුණු වෙනව වැඩි. ඒ නිසා ඇස් දෙක වහගත්තා. වහගන්නෙත් හොඳට තද කළා නෙවෙයි. යන්තම් ඇහැට දැනෙන නොදැනෙන විදියට තමයි ඇස් වහගන්නවා. දැන් ඒකත් හරි. ඊළඟට සිත එකඟ කරගන්න ඕන. මම නිතර දෙවේලි කියලා දෙන එකක් තමයි සිත එකඟ කරගන්න නැතුව භාවනා කරන්න බෑ. එකඟතාවය කියන එක අත්‍යවශ්‍යයි. එහෙනම් සිත එකඟ කරගන්න පොඩි උපක්‍රමයක් අපි යොදනවා. මොකක්ද යොදන්නේ? වෙනතුනි සිත එකඟ කර ගැනීම සඳහා අපි 1 ඉඳලා 20ට ගනිනවා. වරක් දෙවරක් 3 4 වරක් ගනිනවා. ඊට පස්සේ 20 ඉඳලා 1ට ගනිනවා. ඒකත් කීප වරක්ම ගනිනවා. ඊළඟට 15 ඉඳලා 1ට ගනිනවා. 10 ඉඳලා 1ට ගනිනවා. 5 ඉඳලා 1ට ගන්නාම ඉලක්කම් 5-4ට අපේ හිත එනවා. දැන් පුළුවන් අපට ඔන්න භාවනා අරමුණ භාවනා කමටහන ගන්න. සිත විසිරෙද්දි මේක කරන්න බෑ. සිත එක ස්ථානයක රැඳෙන්නම ඕන. එක අරමුණක රැඳෙන්නම ඕන. ඒ අරමුණ කුසල අරමුණක් වෙන්න ඕන. ඔන්න දැන් පින්නතුනි අපි ඒ කාර්මුණකට හිත ගත්තා. දැන් මෛත්‍රී භාවනාව පටන් ගන්න. මෛත්‍රිය පටන් ගන්න කාගෙන්ද? තමන්ගෙන්. ඉස්සෙල්ලා තමන් ගැන හිතන්න. එතකොට මේකෙදි ආත්මාර්ථකාමී බවක් නැද්ද? කෙනෙකුට හිතෙන්න පුළුවන්. නෑ පින්නතුනි. මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කාටද? වැඩියෙන්ම ආදරේ Tamanට. වැඩියෙන්ම ආදරේ Tamanට. එහෙනම් මේ ලෝකයේ වැඩියෙන්ම ආදරය කරන කෙනාට මෛත්‍රී කරගන්න බැරුව වෙනත් අයට මෛත්‍රී කරන්න පුළුවන්ද? බෑනේ පින්නතුනි. වෙනත් අයට මෛත්‍රී කරන්න බෑ. ඒ නිසා මෛත්‍රිය පටන් ගන්න ඕන තමන්ගෙන්. මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ තමන්ටනේ. පින්නතුනි මම උදාහරණයක් කියන්නම්. මම කලින් ධර්ම දේශනාවකදීත් කිව්වා. අපි වරක් හාමුදුරුවෝ කට්ටිය ශ්‍රීපාදි ගියා. ශ්‍රීපාදි ගිහිල්ලා අපි ඒ ගිය වාහනෙන් ශ්‍රීපාදි වන්දනා කරලා පසුදා අපි එනවා. එද්දී පාරේ සාමාන්‍ය වේගයකින් අපි වාහනේ රියදුරු මහත්තයා ආවේ. මේ එද්දී එක වංගුවක වාහනේ ගන්නකොට වංගුවේ එහා පැත්ත පේන්නේ කන්දක් එක්ක. ඒ නිසා රියදුරු මහත්තයා වංගුව එහා පැත්තට ගන්න
තැනට කලින් වංගුවේ එහා පැත්ත පේන්නේ නැති නිසා හෝන් එක නාද කළා. මේ නලාව නාද කළා. නාද කරනවත් එක්කම අපි එහා පැත්තට ගියා. එහා පැත්තෙන් වාහනයක් නැහැ. අපේ යන වාහනේ තමයි තිබුණේ. මම ඉස්සරහ සීට් එකේ ඉඳගෙන හිටියා. දැන් මට පේනවා අම්ම කෙනෙක් දරුවෙකුත් එක්ක පාර පයින්නවා. මේ වාහනේ නලාව නාද කළ නිමේෂයේම මේ අම්මට මතක නැති වුණා තමන් දරුවත් එක්කයි පාර පනින්නේ කියලා. දරුවා අතෑරුණා. අම්මා විතරක් පාරේ එහා පැත්තට දුවලා ගියා. දරුවා පාර මැද. ඒ පාර අපි වාහනේ නතර කරලා අර අම්මට කතා කරලා අවවාද කළා. පරිස්සමින් මීට වඩා වැඩ කරන්න කියලා අවවාද කළා ගියා. මෙතන මොකක්ද උනේ? අපි සාමාන්‍යයෙන් තරුණ කාලේ කියනවා මං වැඩියෙන් ආදරේ අහවල් කෙනාට. මෙහෙම කිව්වට පින්නතුනේ යථා තත්ත්වය අරකයි. වැඩියෙන්ම ආදරේ Tamanට. Taman අරගෙන යන අතින් අල්ලගෙන ගිය දරුවා අතෑරෙන්න තරම් තමා බිය වැද්දුනා. Taman බේරෙන්න Taman ඉස්සෙල්ලා දිව්වා පාරෙන් එහා පැත්තට. මේ අම්මා. ඒ කියන්නේ Tamanට තමයි වැඩියෙන්ම ආදරේ. අය බලවත් ලැජ්ජාවටපත් වුණා. අඬන්න පටන් ගත්තා. අපි ඉතින් ඒක සමනය කළා ආවා. තව සිද්ධියක් කියන්නම්. මම දැක්ක වීඩියෝ එකක් පෙන්නතුනේ මේ අන්තර්ජාලේ තරුණියෝ දෙදෙනෙක් යාළුවෝ දෙන්න. එක යාළුවෙක් මෝටර් සයිකලයක යනවා ලංකාවේ. සිද්ධියක් මේ. මගදී මුණ ගැහෙනවා තව යාළුවෙක්. මාවත් සයිකලේ දාගෙන යන්න කියනවා. ඊට පස්සේ යාගේ සයිකලේ හෙල්මට් එකක් අමතර එකක් තියෙනවා. ඒ නිසා මෙයත් බයිසිකලේ පස්සේ සීට් එකේ වාඩි කරවගෙන හෙල්මට් එක දාගෙන ඔන්න යනවා. දෙන්න එක්ක කතා කර කර යනවා. කැලෑබද ප්‍රදේශයක්. මේ කැලෑබද ප්‍රදේශයේ පින්නතුනේ එක පැත්තක පාර මැද තියෙනවා දෙපැත්තෙම කැලෑව. එක පැත්තක ඉඳලා කැලෑවේ අලියෙක් පාර මාරු වෙන්න යනවා. නමුත් මේ මෝටර් සයිකලේ සද්දේ ඇහෙන අලියා පාර මාරු වීම නතර කළා මේ පැත්තේ මේගොල්ලොන්ගේ පැත්තට මේ සයිකලේ ඉස්සරහට යනවා. අලියත් ඔවුන්ගේ ඉදිරියට ඉතා වේගෙන් එනවා. දැන් මෙයා සයිකලේ ආපහු හරවගෙන යන්න තරම් වෙලාව මදි. අලියා දැක්කා විතරයි අර පාර එලවගෙන එන අර සයිකලේ පිටිපස්සේ වාඩි වෙලා හිටියේ අර හොඳම යාළුවා. සයිකලේ ඩ්‍රයිව් කරගෙන ගිය කෙනා තාම සයිකලෙන් බැහැලා නැහැ. පිටිපස්සේ සීට් එකේ හිටියේ එක්කෙනා ටක් ගාලා පැන්නා දුවන්න පටන් ගත්තා. අර යාළුවා අතන තමන් බේරෙන්න දිව්වා. එයාට තව තප්පර ගාණක් ගිහිල්ලා තමයි. එයා සයිකලේ නතර කරලා ඒක බිමට අතෑරලා එයත් පැනලා දුවන්නේ පස්සේ. හැබැයි අර යාළුවා පිටිපස්සේ සිටි යාළුවා කියන්න එපා ඔය සයිකලේ ඔහොම දාමු අපි දෙන්න එකට දුවමු කියලා. නෑ. අරයා ඉස්සෙල්ලා පැන්න බයිසිකලෙන් දුවන්න පටන් ගත්තා. පින්නතුනි මම මේ කියන්න උත්සාහ කළේ මේ ලෝකයේ වැඩියෙන්ම ආදරේ Tamanට. ඒකයි ඇත්ත. ඒක විපතක් වෙනකොට අනතුරක් වෙනකොට හොඳට පේනවා. Tamanගේ ජීවිතේ බේර ගන්න තමයි උත්සාහ කරන්නේ. පස්සේ තමයි අනුන්ගේ ජීවිතය ගැන හිතන්නේ. එහෙනම් මේ මෛත්‍රී භාවනාව කොච්චර ප්‍රායෝගිකද? මේ ලෝකයේ වැඩියෙන්ම ආදරේ Tamanට නම් ඉස්සෙල්ලම කියන්නේ අන්නේ වැඩියෙන්ම ආදරේ කරන කෙනාට මෛත්‍රී කරන්න.
ලෝකයේ වැඩියෙන්ම ආදරය කරන කෙනාට මෛත්‍රී කරගන්න බැරුව ලෝකයේ අනිත් අයට මෛත්‍රී කරන්න පුළුවන්ද? බෑ පින්නතුනි. අන්න ඒකයි මෛත්‍රිය තමන්ගෙන් පටන් ගන්න කියලා කියන්නේ. තමාගෙන් පටන් ගන්න. ඊට පස්සේ තමයි අනිත් අය ගැන හිතන්නේ. එතන ආත්මාර්ථකාමී කියන හැඟීම නෙවෙයි එතන තියෙන්නේ. මෛත්‍රී මෙතෙන්ට එන්න කලින් මේ මෛත්‍රී භාවනාව කරන්න මෙතෙන්ට එන්න කලින් අපි තුල ಗುಣධර්ම කීපයක් ඕන සම්පූර්ණ වෙන්න. කරණීය මෙත්ත සූත්‍රයට ගියහම අපි සම්පූර්ණ කළ යුතු ಗುಣධර්ම 15ක් තියෙනවා. ඒ 15න් කළ යුතු කාරණා 14යි නොකළ යුතු කාරණා 1යි. කරණීය කළ යුතු කාරණා අකරණීය නොකළ යුතු කාරණා. කරණීය මත්ත කුසලේන අත්ත කුසල සංකල්පය. මොනවද තියෙන්නේ? සක්කෝ සක්්‍යතාව ඇති කරගන්න ඕන, හැකියාව ඇති කරගන්න ඕන. එතන ඉඳලා තියෙනවා කාරණා 14ක්. නොකළ යුතු කාරණා එකක් තියෙනවා. මේ කාරණා අතර පින්නතුනි විශේෂ කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා අතරෙහි තියෙනවා සක්කෝ උජූච සූජෝච. දැන් මෙතන තියෙනවා අර කුසලතාව Taman තුල ඇති වෙන්න ඕන. කුසලතාව වගේම තියෙන්න ඕන සන්තින්ද්‍රිය කියන එක. සන්තින්ද්‍රියෝච නිපකෝච. සන්තින්ද්‍රිය ඉන්ද්‍රයන් සංවර කර ගැනීම. මෛත්‍රී භාවනාවට පෙර ඕනම භාවනාවකට පෙර මේක අවශ්‍යයි. මෙතන විශේෂයෙන් අවධාරණය කරනවා මෛත්‍රී කරන්න කලින් ඉන්ද්‍රිය සංවරයේ ඇති කරගන්න. ඉන්ද්‍රයන් සංවර කර ගැනීම නැතුව බෑ. ඇස, කන, නාසය, දිව, ශරීරය. මේවා සංවර වෙන්න ඕන. සංවර වෙනවා කියන්නේ ඇස් දෙක වහගෙන ඉන්න එක නෙවෙයි. ඇස් දෙක වහගෙන ඉන්න එක හොඳයි භාවනා කරන වෙලාවට අරමුණු බොහෝ රූප පේනකොට අරමුණු ඇති වෙන නිසා. නමුත් පින්නතුනි අපි මේ ඇසේ පාලනයක් ඇති කරගන්නවා. ඇස් තියෙන්නේ රූප බලන්න තමයි. ඒ වුණාට බලන හැම රූපයක්ම උපාදාන වශයෙන් ගන්න නැතුව උපාදානයෙන් තොරව කටයුතු කරන්නට අපි වග බලා ගන්නවා. එහෙනම් රූපය දැකලා හැමතිස්සෙම රූප පසුපස අපි යන්න ගියොත් අපට ඇතිවීමක් නැත්තම් රූප බලලා හැමතිස්සෙම ඇලීම් ගැටීම් දෙකත් එක්ක යනවනම් එහෙනම් අන්න එතෙන්දී මොකද්ද වෙන්නේ? ආන්න එතෙන්දී අපිට ගැටලුවක්. එහෙනම් අපට අවශ්‍ය වෙනවා මේ ඇලීම් ගැටීම් දෙකෙන් තොරව යමක් යම් රූපයක් දැක්කොත් දැක්කා පමණයි. අර දාරුචීරියට බුදුහාමුදුරුවෝ දුන්න මේ අවවාදේ අන්න එතෙන්ට අපට එන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ඇස සංවරයි. රූප පසුපස හඹා යාමක් නැහැ. නිමිති ගැනීමක් නැහැ. ඇලීම් ගැටීම් නැහැ. මේක එකපාරටම කරන්න අමාරුයි. ශබ්ද ඇහුණාම ශබ්ද පසුපස හඹා නොයන තත්ත්වයක් අපි තුල තියෙන්න ඕන. ශබ්ද පසුපස හඹා යන්න ගියොත් අන්න එතන ඇලීම් ගැටීම් ඇති වෙනවා. උපාදාන වශයෙන් ගන්න. සංවරකම නැති වෙලා යනවා.
නාසයට සුවඳ පසුපස හඹා යන්න නැතුව සීමා සහිත බවක් ඇති කරගන්න. රස පසුපස හඹා යන්න ගියොත් කවදාවත් සීමාවක් නැහැ. ඒ නිසා ඉන්ද්‍රයන් සංවර කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. සන්තින්ද්‍රිය කියලා කියන්නේ ඒකයි. ඉන්ද්‍රයන් සංවර කර ගන්නවා. ඒ වගේම අවශ්‍යයි පින්නතුනි භෝජනේ මත්ඤ්‍යතාව. ඒ කියන්නේ පමණ දෙන ආහාර ගැනීම. පමණ දෙන ආහාර ගන්නවා කියලා කියන්නේ ආහාර අනවශ්‍ය විදියට ගත්තොත් එහෙම අපිට ශාරීරික සුවතාව පවත්වන්න බෑ. අපි කෑම ගන්න ජීවත් වෙන්න. ජීවත් වෙන්නේ කන්න නෙවෙයි. මේ කියන්නේ කෑම එපා කියන එක නෙවෙයි. සබ්බේ සත්ත ආහාරට්ටි ටික. කෑම අවශ්‍යයි. මූලික අවශ්‍යතාවයක්. එහෙත් කෑම කන්න හිතේ හැටියට නෙවෙයි. කෑම ටික කන්න තමන්ගේ කුසේ පමණ දැන. බඩේ හැටියට කනෝ මිස හිතේ හැටියට කාලා ඉවර වෙන්නේ නැහැ. කෑම කෑවට පස්සේ ඕන්නම් තව බත් කටවල් 4ක් හෝ 5ක් කන්න පුළුවන්. බත් පිඩු 4ක් 5ක් කන්න පුළුවන්. කන්නේ නතර කරනවා. චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදකං පිවේ. බත් පිඩු 4ක් හෝ 5ක් කන්න බඩේ ඉඩ තියාගෙන නතර කරනවා. නතර කරලා ඒ වෙනුවට උදකං පිවේ වතුර බොන්නලු. ඔන්න බලන්න භෝජනේ මත්ඤ්‍යතාවය ඇති කරගන්න. අපිච්චතා අල්පේච්ඡ බව ඕන. අල්පේච්ඡ බව කියන්නේ ආසා අපේක්ෂා අඩු බව. ආසා අපේක්ෂා වැඩි වුණොත් භාවනාව කරන්න බෑ. ඒ නිසා ආසා අපේක්ෂා අඩුවෙන් තියාගන්න ඕන. අප්පකිච්ඡතා සරල ක්‍රියාකාරකම් තියෙන්න ඕන. අප්පකිච්ඡෝච සල්ලහුක වුත්තේ. අප්පකිච්ඡ කියලා කියන්නේ සරල ක්‍රියාකාරකම්. Tamanට කරන්න පුළුවන් වැඩ ටික විතරයි කරන්න ඕන. කරන්න බැරි ඔක්කොම රටේම වැඩ පටලවාගෙන කරන්න බෑ. ඒ නිසා අත්‍යවශ්‍ය දේ තමයි Taman වැඩ ටික බෙදා හදාගෙන කරන්න ඕන. සන්තුට්ඨිය. සන්තුට්ඨිය කියන්නේ සන්තෘප්තියයි. සන්තෘප්තිය කියලා කියන්නේ පින්නතුනේ තෘප්තිමත් වී සතුට වීමයි. තෘප්තිමත් වී සතුට වෙන්න නම් ලද දෙයින් සතුට වෙන්න ඕන. එහෙනම් ලද දෙයින් තුටු වීමේ ගුණයක් අපි තුල තියෙන්න ඕන. ලද දෙයින් සතුට වෙන්නේ නැත්නම් අපිට මෛත්‍රී කරන්න බෑ. එහෙනම් මෙන්න මේ ಗುಣධර්ම ටික අපේ භාවනාවට පෙර අපි තුල තියෙන්න ඕන. තවත් ගොඩක් කාරණා තියෙනවා. මම ඔය කීපයක් මතක් කළේ. අන්න එතකොට අපට පුළුවන් වෙනවා මෛත්‍රියට අවශ්‍ය කරන මනස හදාගන්න. අන්න එහෙම වුණොත් විතරයි අපේ ඉලක්කය අපිට ජය ගන්න පුළුවන් වෙන්නේ. අන්න එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට අපට මේ බණපදේ අපේ ජීවිතේට මහා ශක්තියක් පිටුවහලක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද මේ පින්කමෙහි පුණ්‍යවන්ත ලෙස දායකත්වයෙන් කටයුතු කළේ මනිෂා ගුණසේකර සහ ශාමිලා ගුණසේකර කියන දියණිවරුන් විසින්. මේ
දුවලගේ ප්‍රධාන අරමුණ තමයි අද දිනට උපන්දිනයේ සමරන ශාන්ති ලලිතා ගුණසේකර මෑණියන්ට සුබ උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා. උතුම් තුනුරුවනේ ආශිර්වාදයෙන් දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වන දෘත රාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා නිදුක් නිරෝගී බව ලැබේවා. දීර්ඝායුෂ ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. පරලෝසපත් ජෝර්ජ් ඔසකා සමරසිංහ ගුණසේකර පියාණන්ට මේ උතුම් පින් අත්පත් වේවා. භව ගමන සුගතිගාමී වේවා. අවසානයේ උතුම් අමා මහ නිවනින් සැනසේවායි අපි ප්‍රාර්ථනා කරමු. පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් අත්පත් කරගන්නට මේ කුසල ශක්තිය හේතු වේවා. ඒ අයටද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවා. මියගිය සියලුම ඥාතීන්ටද මේ පින් අත්පත් වේවා. ඒ අයද සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරමු. මෙම ධර්ම දානය සඳහා උපකාර කළ සියලු දෙනාටත් සියලු ලෝකවාසීන්ටත් නිදුක් නිරෝගී සුවය සැලසේවා. මේ කුසල බලයෙන් උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ගරු දේශකයාණන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස මේ කුසලය හේතු වාසනා වේවායි ගුණසේකර පවුලේ පින්වතුන් ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මේ සියලු ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත වේවා. පරලොව සුගතිය වේවා. අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. උතුම් වූ ධර්ම ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත පින්වන්ත ඔබ සෑම දෙනෙක්ටම උතුම් වූ ධර්මාවබෝධයම අත්වේවා. අද දින සද්ධර්ම දේශනයට වැඩමවා වදාළ අපගේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ වන අවසරයි සිහිපත් කරන්නට දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැඩසර සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති රාජකීය පඬිතු පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාරපගේ පින්වන්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේට පාදාභිවන්දනීය නමස්කාර පූරකව ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම අද මේ සද්ධර්ම දේශනාවේ බැතිබර දායකත්වයේ ගෙන කටයුතු කරනු ලැබුවේ මනීෂා ගුණසේකර සහ ශාමිලා ගුණසේකර යන දියණියන් ඇතුළු ඒ පවුලේ සුපින්වතුන් නිසෙන් ඔවුන්ගේ අරමුණු ප්‍රාර්ථනයන් ඒකාන්තයෙන්ම සඵල වේවා. සාදු සාදු සාදු. තවත් මෙවැනිම සද්ධර්ම දේශනාවකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබගේ නිවහනෙන් සමුගෙන යන්නට අවසරයි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.